තෙරුවන් සරණයි. අරහත් සූත්‍රයේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 281 වෙනි පිටුවේ මහණෙනි, මේ පංච උපාදානස්කන්ධ පසකේ කවර පසක් දෙයක් එනම් රූපස්කන්ධයෝ, වේදනා උපාදානස්කන්ධයෝ, සංඥා උපාදානස්කන්ධයෝ, සංකාර උපාදානස්කන්ධයෝ, විඥාන උපාදානස්කන්ධයයි. මහණෙනි, යම් කලෙක පටන් මහණ මේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත්, අස්තගමයත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිතව මිදුනේ වේද? මහණෙනි, මේ මහාන අරහත්ය ශීනාශ්‍රවය උසු බඹසැර ඇත්තේ කල සිව්මග කිස ඇත්තේ බහතබු පස්කඳ බර ඇත්තේ මගඵල පිළිවෙලින් පැමිණි ස්වාර්ථ ඇත්තේ ශේවී ගිය භව සංයෝජන ඇත්තේ මොනවට දැන සසරින් මිදුනේයි කියනු ලැබේ. මේ අරහත් සූත්‍රය තුළ අරහත්වයට පත්වන ආකාරයේ සියලු කෙලෙස් නසා ශීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බවට පත්වන ආකාරයයි මේ සූත්‍රය තුළ පැහැදිලි වන්නේ. මේ තා කෙටි සූත්‍රයක් වුවත් මෙහි අන්තර්ගතයේ අවශ්‍ය කාරණා මනාකොට පැහැදිලි කරයි. උපාදානස්කන්ධයේ සමුදය අස්තගමය. පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තගමයත් කියන මෙන්න මේ කාරණේ ඊටම වැදගත්. හට ගැනීම සමුදයයි, අස්තගමයේ හටගත් සංකත යමක් තියෙනවා නම් හේතු නිසා හටගත් දේ හේතු නැති වෙන විට නැති වෙනවා. සමුදය අස්තගමයේ මේ කතා කරන්නේ එක්ෂණික සිතක් ගැන. මේ කතා කරන්නේ අරමුණු ගැන. සිත කියන්නේ අපි සිතක් කියලා කතා කරන්නේ අරමුණක්. ඔබට මේ මොහොතේ යම් අරමුණක් දෙන්නේ ඒ තමයි සිත. ඒ සති ඒ ආරම්මණය සිතට එන ආරම්මණය ඔබේ එන අරමුණු ඒ තමයි සිත. ඒ සිතේ සත්‍ය දැකීම යනු සිතට එන අරමුණු වල ඇත්ත දැකීම, යථාභූත ඥාණයෙන් දැකීම, යථාර්ථ ස්වභාවයේ දැකීම. මෙයයි මේ පැහැදිලි කරන නිවැරදි නිවන් මඟ දිශානතිය. ඔබ හොඳින් දකින්න ඕනි සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින්න එකයි මාර්ගය වන්නේ. ප්‍රතිපදා ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය, දුක්ඛ, සමුදය, නිරෝධය, මාර්ගය. ඉතින් ආර්ය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට, සමුදය ආර්ය සත්‍ය කියනකොට, නිරෝධ ආර්ය සත්‍ය කියනකොට, මාර්ග දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියනකොට ආර්යවරුන් දකින දුක, බාහිර දරුවා මරණ එක දුකයි. ඒ දරුවා මරුණත් හිතේ දරුවා ඉන්න තාක්, දරුවා මරුණත් ඔබ අවුරුදු ගණන් දුක් වෙනවා. අන්න සිතේ දරුවා ඉන්න තාක් ඔබට දුක උපදිනවා. දුක, බාහිර දරුවා මරණ දුක, සිතේ දරුවා ඉන්න තාක් ඒ සිතින් විඳින දුක, ඒ දුක්ඛ දෝමනස්සේ. ඒ දුක සත්‍ය කියන්නේ සිත තුල හටගන්න දුක. හැබැයි දුක ආර්ය සත්‍ය කියන්නේ මේ බාහිර දරුවා මැරෙන දුකවත්, ඒ දුකවත්, දුක සත්‍ය කියන මේ සිත, දරුවා සිතේ ඉන්න තාක් ඇතිවෙන දුකවත් නෙමෙයි. ඊට එහා ගිය ගැඹුරු කාරණයක්. දරුවෙක් හමු නොවන තැනට සිත සකස් වීම. දරුවෙක් ඉන්නවද කියන එක, දරුවෙක් හමු නොවන දුක, ඒක දුක නොවන දුක.
ස්කන්ධ දුක්ඛ. කොහෙන්ද මේ දරුවා කියන සංඥාව හැදුනේ? කොහොමද මේ දරුවා හැදුනේ? මෙන්න මේ කාරණාව මේ ආර්ය සත්‍ය කියන්නේ. ආර්ය කියලා කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත්තකම පෘථග්ජන භූමිය. බාහිර දෙයක් හමු නොවන තැන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවෙන ඒ බාහිර තමන් සිතින් හදාගත්ත සම්මුති ප්‍රඥප්ති බාහිර නොවන බව ඒ සත්‍ය දකින්න තැන සිතත් සත්‍යයක් නොවන බව දකින්න තැන බාහිර අන්තයනුත් මිදුණු අභ්‍යන්තර නාමයේ අන්තයනුත් මිදුණු මෙන්න මේ සිතිනුත් මිදුණු බාහිරනුත් මිදුණු තැනයි ආර්ය ස්වභාවය හමුවන්නේ ආර්ය භූමිය හමුවන්නේ ආර්යයන් යන කෙනෙක් පුජ්‍යලයක් නොවේ ආර්ය යනු කෙනෙක් පුජ්‍යලයක් හමු නොවන තැනයි ආර්ය ස්වභාවයක් පමණි ආර්යයන් අපි සම්මුති තුල කතා කරාට ආර්යයන් වහන්සේ නමක් කියලා කෙනෙක් පෙන්වුවාට ආර්යයන් කියන්නේ කෙනා නැතිවීමයි. ධර්මය මනාකොට ලියා ගන්න ඕනි. නිවැරදිව හඳුනා ගන්න ඕනි. ඉතින් ඒ ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ ඒ සත්‍ය දකින්න කෙනා. සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින්න කෙනා. සෑම අරමුණකම සත්‍ය දැකීමයි ඇත්තටම ඒ අරමුණු සත්‍ය දැකලා මිදෙන තැනයි ශ්‍රමණ කියන්නේ. ඒ සිතට එන සෑම අරමුණකම සත්‍ය දැකීමයි ධර්මී කියන්නේ. ඒ ධර්මතාවයේ දැකීමයි. ධම්මත්‍රි ඥානෙ කියන්නේ අධම්මානුසාරී කියන්නේ සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින්න කෙනා. එතකොට මනාකොට ඔබ මේ ධහම ගලප ගන්න ඕනි. බුද්ධ ස්වභාවය කියලා අපි කිව්වා මේ බාහිර සත්‍යයක් නොවන තැන සිත සත්‍යයක් නොවන තැන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන මේ ධර්මතාවයේ දකින්න තැන ඒ ශුන්‍ය ස්වභාවය තුළ ඒ බුද්ධ ස්වභාවය හමුවනවා. ඉතින් මේවා මනාකොට නුවණින් දකින්න ඕනි. ඒ සිතට එන සෑම අරමුණකම ඒ සත්‍ය දැකීමයි ඒ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. එහෙම නැත්නම් ධර්මතාවයේ දැකීම. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේ ආර්ය භූමිය හඳුනන ඒ ආර්යයන් දක්නා නුවණැති ඒ පෘථග්ජන භූමියේ මිදුණු ඒ සම්මා දිට්ඨියට ප්‍රවේශ වුණු මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු ඒ සත්‍ය ඥානය ඇති කෙනා සත්‍ය දකින්න කෙනා යථාභූත ඥානය ඇති කෙනා අවිද්‍යාව ප්‍රහාණය කරන කෙනා අවිද්‍යාවෙන් මිදෙන කෙනා විද්‍යාව යනු සත්‍ය දැකීමයි සත්‍ය නම් අපි සම්මුතියතර කතා කරන මේසේ පුටු ඇඳම් බිත්ති මේ හැම නාමයක්ම අපි හදාගත්ත සම්මුතිය බාහිර හතර මහා භූත වලට අපි ඒවා ගැට ගහගෙන අපි බාහිර තියෙන අපි සිතුවිලි වලින් හදාගත්ත සම්මුති ප්‍රඥාප්ති අපි හිතන්නේ අපි ඒ සිතුවිලි බාහිර අපි ඇසුරු කරන්නේ. නමුත් අපි ඒවා බාහිර තියනවා කියලා අරගෙන ඇසුරු කරන්නේ. නමුත් බාහිර හතර මහා භූත වල අපි හිතන සම්මුති ප්‍රඥාප්ති නැහැ. අපිට වටිනාකමක් හම්බ වෙලා අපිට නොවටිනා දේවල් හම්බ වෙලා අපි හිතින් හදාගත්ත ඒ දෙයක් තියෙනවා කියලා ගැනීමමයි රැවටීම අවිද්‍යාව. ඒ තුලයි වටිනා නොවටිනා දේවල් හටගෙන තියෙන්නේ. ඇත්තට මේ වටිනා නොවටිනා දේවල් සිතකම හටගන්න ඒ චිත්ත ස්වභාවයක්ම මිස බාහිර පවතිනක් නොවේ. සිතට එන අරමුණේ එනේන අරමුණට තත්ත්‍ර විපස්සති එතන සත්‍ය දකින විපස්සනා නුවණින් දැකීමයි මේ මාර්ගයේ වඩනවා කියන්නේ. පටිපදා ප්‍රතිපදාව දුක්ඛ නිරෝධයට යන දුකෙන් මිදෙන දුක්ඛ නිරෝධ ගාමිනී එක් ගමන් කරන කටයුතු කරන නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රතිපදාවක් වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය සත්‍ය වෙන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය සිතට පෙන්වීමයි. ඒ තුල
සිතට එන අරමුණේ යථාර්ථය දැකීම තුළ අරමුණ සත්‍යක් නොවීමයි. අරමුණ බාහිර වටිනාකමක් දෙයක් බවට පත් නොවීමයි. බාහිර රූපේ සිත තුළ හට ගන්න නාමේ ඒ සංචේතන ඒ චේතනා බාහිර තියනවා කියලා ගැනීම ඒ නාම රූප ගැට ගැසීම සිදු නොවන තැන සත්‍ය දකින්න තැනයි. සත්‍ය හිතට පෙන්විය යුතුයි. අරමුණක් එන විට මේ පොත කියලා ඔහුට අවබෝධ ඥානයක් ඇති වෙනවා. ඒ තමන්ගේ සිතම යත් සත්‍යයක් නොවන බව. මෙන්න මේ එනේන අරමුණ රූපේ කිව්වහම වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, මේ මනෝ රූප. මේ හැම අරමුණක්ම රූපයක්. ඒ කියන්නේ බාහිර තියනවා කියලා ගැනීමමයි මේ රූපේට රැවටීම කියන්නේ. ඉතින් මේ බාහිර ඔබ දන්නවා කිංචනාම රූපන්තිකෝ වදේති. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ කිංචනාම රූපං. එතකොට රූපාන්තිකේ ආවසෝ රූපං වදේති. එතකොට රූපනේ වන අර්ථයෙන් රූපේ කියලා කියන්නේ. එතකොට හතරම ආභූත අපි කතා කරන රූපේ අපි සිතින් හදාගත්ත උපාදාය රූපයක් තමයි අපි අසුරු කරන්නේ. හතරම ආභූතයේ ඒකයි කියලා ගැට ගාගෙන දෘෂ්ටියකින්. ඒ තුලයි කෙනෙක් ඉන්නේ. මේ පැහැදිලි කිරීම තුළ ඔබට කෙනෙක් හමුවන්නේ නැහැ. ඔබ දකිනවා නම් යමක් ඒ දැකීමමයි මම කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටිකමයි තමන් වෙනයි ඒ උපාදානය වෙනයි කියන එක නෙමෙයි. උපාදාන ස්කන්ධයමයි තමන් කියන්නේ දෘෂ්ටියක්. මම කියන්නේ දෘෂ්ටියක්. මම කියලා කෙනෙක් මේ සත්‍ය දකින කෙනාට හමු වෙන්නේ නැහැ. විඥානය කියන්නේ වෙන් කර දැකීම. හැබැයි විඥානය වෙන් කර දකින මේ නාමයේ රූපේ. නාමයේ සිතින් හදාගත්ත නාමයේ සම්මුති ප්‍රඥප්ති නාමයේ බාහිර රූපෙත් කියලා ගැට ගැසීමයි විඥානය කියන්නේ. ඒක බාහිරයි කියලා වෙනම දැකීමයි විඥානයේ කෘත්‍ය වෙන්නේ. නමුත් විඥානය කියලා දෙයක් වෙනම හමුවන්නේ නැහැ. නාම රූප ඇතිතනමයි විඥානයේ සකස් වෙන්නේ. හැබැයි නාම රූප පරිච්ඡේදේ නාම රූප වෙන් වෙන තැන විඥානයේ සකස් වෙන තැන නැති වෙනවා. අන විඥාණයට භූමිය නැති වෙනවා. අර විඥාන බීජය පැලවෙන්න ඒ තණ්හාව නැමැති දියසීරා අවිද්‍යාව නැමැති පොළව අහිමි වෙනවා. එතකොට දෙයක් තිබ්බොත් තමයි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ තණ්හා උපදින්නේ. අපි අර හැමදාම කතා කරන උදාහරණයක් ගත්තොත් පොත කියන බාහිර පොත හමු වීම සමුදයයි. හැබැයි බාහිර පොත හමුනොත් සමුදේ හටගත්තොත් දෙයක් එතන දුකමයි හටගන්නේ. සුඛ දුක්ඛං දුක දුක්ඛං ඇලෙන ගැටෙන දුක. ලෝභ දේශ මොහ සිත. එහෙම වුණොත් කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් එතන තණ්හා උපදිනවා. ඇලෙනවා ගැටෙනවා කියන්නේ එතන ආසාව ඇලීම තණ්හා උපදිනවා. එමය ගැටීමත් ඒ ස්වභාවයමයි. එහෙම වුණොත් තමයි එතන දුක හටගන්නේ. එහෙම වුණොත් ඒ සිතේ සත්‍ය දකීමයි මාර්ගය. ඒ සත්‍ය දකින්නකට ඒ අරමුණේ මිදීමයි නිරෝධේ. චතුරාර්ය සත්‍ය ඔබට එක්ෂණික සිතේ මේ මොහොතේන අරමුණේ දකින්න ඕනි. ඒ චතුරාර්ය සත්‍ය එක්ෂණික සිතේ මේ මොහොතේ ඔබට එන අරමුණ එතන දකිනවා නම් මිදෙනවා නම් ඒ කෙනාට ඒ අවිද්‍යාව තුළ දිගින් දිගට රැවටෙමින් බාහිර ඇත්ත වෙමින් ඒ අන්තෝජට බහිජට ගැට ගැසීමින් ඒ ගිය ඒ කර්ම රැස් කරමින් ඒ කුසල අකුසල පින්පව් කර්ම රැස් කරමින් ගිය ඒ මෝහගන අන්ධකාරේ ඒ ගමන මේ සත්‍ය දකින්න කෙනා ඒ ගමන නවතිනවා. ඒ සිත් පරම්පරාව හටගෙන නිරුද්ධ වෙන ඒ සිතුවිලි සංසාරේ දැකනවා සත්‍ය දකිනවා. එයමයි පුබ්බේ නිවාසානුසති ඥානෙ. එනේන තැන ඇති වෙන නැති වෙන සිත් පරම්පරාව දැකීම. ඒ එක්සිතක් හටගෙන නිරුද්ධ වන ආකාරය දැකීමයි චතුප්පත ඥානෙ. ඒ
චුති මේ සිත හටගෙන නිරුද්ධ වෙන සිත, ඒ හටගන්න සිත පෙර සංඥා නිසා මේ සංඥාව හටගත් ආකාරය. ඒ සත්‍ය දකින්න තැනයි ආශ්‍රව කෙලෙෂය වෙන්නේ. අනාසවක්ඛ්‍යා ඥානය ඔබට උපදින්නේ. ඥාන කියන්නේ විඥානය නෙමෙයි. අපි මේ දිගින් දිගට පැහැදිලි කරා. විඥානය කියන්නේ මේ සිතුවිලි. සිතුවිලි වලට යහා ගිය දැනීමේ ස්වභාවයයි විඥානය. ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයම්. ඥාන කියන්නේ සමාවෙන්න ඕනි. ඒ ප්‍රඥාවේ කියන්නේ ඒ විඥානයේ සිටේ සත්‍ය දකින තැන ඒ අනිත්‍ය ස්වභාවයටපත් වීම දැකීම ප්‍රඥාව. හැබැයි ඒ දැනෙන්නේ ඒ ප්‍රඥාවෙන් දකින ඒ සිටේ අනිත්‍ය ස්වභාවය දැනෙන්නේ ඥානෙටයි. ඥාන කියන්නේ සිහියත් නුවණත්. ඒ සිහියත් නුවණත් ඒ සිතුවිලි නොවේ. ඔබටම අවදි වෙන ඥාන ඒ ධම්මචක්කුසේ පාලනා කියන්නේ. ඔබ මේ සිතේ සත්‍ය පෙන්වනවා නම් ඒ සිත බාහිරිනුත් මිදිලා නාමිනුත් මිදිලා සිත ඒ ශුන්‍ය ස්වභාවයටපත් වෙනවා. එනේන අරමුණ ඇලෙන ගැටෙන්නේ නැති අර ලාභාලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක ඒ මේ අන්තවලින් මිදුණු ඒ ශුන්‍යතාවය තුළ ඒ මජ්ජ ඥානං කියන තැන ඇත්ත නැත කියන අන්ත දෙකෙන් මිදුණු බාහිර සිත අන්තවලින් මිදුණු අජ්ජත් බහිද්දා අන්ත දෙකෙන් මිදුණු අනර මජ්ජ ඥානං කියන තැන මැද නොගැටෙන සැන ඒ ශුන්‍යතාවය දකිනවා. ප්‍රායෝගිකව ඔබ මේ පුහුණු වෙනවා නම් එන සෑම අරමුණක්ම දකිනවා නම් සත්‍ය දකිනවා නම් ඒ එන සෑම අරමුණක්ම මිදෙනවා. ඒ සෑම අරමුණක්ම මිදෙන ඒ මිදීම ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ ඒ එන සිත ඒ මොහොතේම හඳුනනවා. ඒක මුලින් වීරයෙන් කරාට ඒ සද්ධා වීරය සද්ධා කියන්නේ සිතේ සත්‍ය දැකීම වීරය කියන්නේ ඔබ ඒ සිතට එන සත්‍ය පෙන්වන වීරය සදා වීර සති කියන්නේ ඒ තුල උපදින සතිය ඒ සිතේ සත්‍ය දකින අරමුණෙන් අරමුණ එන සතිය ඒ සමාධිය සද්ධා වීර සති සමාධි ඒ අනිමිත්ත සමාධිය සවිතක්ක සවිචාර සමාධියක්. ඒ සවිතක්ක සවිචාර සමාධියක් කියන්නේ ඒ අරමුණ සත්‍ය දකින්න තැන සවිතක්කයි සවිචාරයි. අරමුණට සත්‍ය පෙන්වීම නිසායි. එතන අනිමිත්ත සමාධියක් උපදින්නේ. එකම නිමිත්තක සිත තබා ගැනීමයි විතක්ක ਵਿਚාර සමාධි. ඒ ලෞකික සමාධි. නමුත් අනිමිත්ත සමාධිය තුළ ඔබට හමුවන්නේ ලෝකෝත්තර සමාධියක්. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්වේ ඒ ලෝකෝත්තර සමාධි ඒ බාහිරෙන් මිදෙන සමාධිය සිතෙන් මිදෙන සමාධිය ඒ සෝවාන් බාහිරෙන් මිදෙන සමාධිය සිතෙන් මිදෙන සමාධිය අනාගාමි භූමිය තුළ ඒ අනාගාමි සමාධිය සෝවාන් සකදාගාමි ඒ ඇලෙන ගැටෙන තැන බාහිර සත්‍ය වෙන තැන ඒකට ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙන තැන සකදාගාමි භූමිය ඒ සමාධිය අනාගාමි වීම සිතෙන් මිදීම න ආගාමි නැවත සකස් වෙන්නේ හේතු නැහැ. මේ සිත එතන සත්‍ය දකින්න තැන ඊගාවට හට ගන්න සිතත් පෙර සංඥා නිසා හට ගන්න මායාවක්. පවතින සිතක් හමුවන්නේ නැහැ. එයයි නැවත ආගාමි කියන්නේ නැවත ඇති වෙන්න සකස් වෙන්න සිත පහළ වෙන සිත මෙබඳුයි බව වැටහීම තුළ ඊට අල්ම ඊට තියෙන පෝනෝ භවික නන්දි රාග සහ සතරාභි නන්දිනී කියන මේ තණ්හාව නැමැති ඒ අස්මිමානේ එහෙම නැත්නම් මෙතන උපදින ඒ රාගේ ඡන්ද රාගේ බිඳ වැටෙනවා. ඒ තුළ නැවත සිතක් හට ගන්න ඒ පෝනෝ භවික නැවත මේ සිතෙන් නිරුද්ධ වී තව සිතක් හට ගන්න තියෙන ඒ සිතින් සිත මිදි යන තැන හට ගන්නා සිතත් එපොත බව අවබෝධ වීම තුළ ඒ මිදීම
එතන සිද්ධ වෙන මිදීමයි නිබ්බිදාන්ති සිතට කලකිරීම විරාගාන්ති ඒ සිතේ රාගයේ ඇලීම නැති වෙනවා විරාගය එනවා. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති එනේන සිත මිදෙන නිරෝධයට එනවා. නිරෝධාන්ති පටිච්චසමුප්පාදේ නැවත සකස් වෙන්නේ නැහැ. ඇලෙන්නේ ඒ ගම් එක ඒ සිතේ තියෙන තණ්හාවේ ගම් එක අපි එහෙම තේරෙන විදිහට කිව්වොත් ඒ සිත ඡය වේගෙන යනවා. ඇලෙන ස්වභාවයේ ඒ ඇලෙන ගම් එකේ ස්වභාවය එහෙම නැත්නම් ආශ්‍රව කෙලෙස් ඒ කෙලෙසිය ස්වභාවය ඡය වේගෙන යනවා. එයමයි මේ සිතක් නැති බව ප්‍රත්‍යක්ෂතාවය තුළ මිදි මිදි යන ගමන තුළ තමන්ගේම ඥාණයට හසු වෙනවා ඒ මිදෙන ස්වභාවය. මේ ප්‍රතිපදාව තුළ යමෙක් පුහුණු වෙනවා නම් බාහිර සත්‍යක් නොවන බව දකින ඒ ප්‍රතිපදාව තුළ සිතුවිලි කියලා දකින මූලික අවස්ථාවේ උපදින සමාධිය බාහිරින් මිදෙන සමාධිය. හැබැයි සිතත් සත්‍ය නොවන බව දකින තැන උපදින සමාධිය සිතෙන් මිදෙන සමාධිය. අලෙන ගැටන ස්වභාවයෙන් මිදෙන සමාධිය ඒ තමයි මේ ලෝකෝත්තර අර ලෞකික සමාධි ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන තෘතීක ධ්‍යාන චාතුර්ථ ධ්‍යාන ඒ ලෞකික සමාධි මට්ටම් ඒ පිරිහෙනවා. ඒවා හේතු තියෙනකොට තියෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා. නැවතත් ඒ සකස් වෙනකොට තියෙනවා. නමුත් ලෝකෝත්තර සමාධි පිරෙන්නේ නැහැ. ලෝකෝත්තර සමාධි ඒ ඔහුට අවිද්‍යාව ප්‍රහීනවන මට්ටම්. ඒ බාහිර සත්‍යයක් නොවන බව ඔහුගේ ප්‍රත්‍යක්ෂතාවයේ නැවත ඔහුට බොරු කරන්න බෑ. ඔහු දකින්නේ සත්‍ය නැවත ඔහුට සත්‍ය බොරු කරන්න බෑ. ඔහු සත්‍ය ප්‍රත්‍යක්ෂයි. ඔහුටමයි සාන්දිටික. ඒ සමාධියටපත් වුණු කෙනා ඒකයි සෝවාන් කෙනා නැවත ආත්ම 7කට සීමා කරන්නේ. ඒකයි සකදාගාමි එක්කෙනා එක් ආත්මයකට සීමා කරන්නේ. අනාගාමි නැවත උපදින්නේ නැති ස්වභාවයට සීමා කරන්නේ. මේ කතා කරන්නේ සිත පරම්පරාව නැවත සකස් වෙන්නේ තැනට එන තැන. අන්න රහ නැතිවීම එහෙම නැත්නම් රහත්වේ අරහත්වයටපත් වීම. මේ සිත මිදීමේ මගයි මේ පෙන්වන්නේ. ලෝකෝත්තර සමාධි මට්ටම් හොඳින් හඳුනා ගන්න. ඒවා පිරිහෙනේව නෙමෙයි. ඒ ලෝතුරු සුවයටපත් වෙන තැන ආයතන වලින් මිදුණු ඒ අස කන දිව නාසය කියන ආයතන වලින් එන අරමුණු වලින් මිදුණු තැන එනේන අරමුණේ මිදුණු තැන චක්කු විඥාණයෙන් එන ඒ වර්ණසිතෙන් මිදෙන තැන ශබ්දසිතෙන් සෝත විඥාණයෙන් එන ඒ අරමුණෙන් මිදෙන තැන ඒ ගාහන විඥාණයෙන් එන ඒ ගන්ධේ රස විඥාණයෙන් එන ඒ ජීව විඥාණයෙන් එන ඒ රසය ඒ මේ අරමුණු වලින් මිදෙනවා ඒ ආරම්මන වලින් මිදෙන ස්වභාවය සත්‍ය දකින්න තැන අන්න ඒ එනේන සිතෙන් මිදෙන ස්වභාවය ඒ ස්වභාවය තුළ ඒ එනේන මේ ආයතන වලට ඒ ආයතන වලින් එන අරමුණු එකම ස්වභාවයකටපත් වීම ආයතන වලින් මිදුණු ඒ ආයතන වලින් සැප දුක ඒ හොඳ ඒ ලස්සනයි කැතයි එහෙම දෙයක් ඔහුට ටික ටික දිය වීගෙන යනවා ලස්සනක් නොවන කැතක් නොවන ඒ වර්ණයක්ම පමණක් වන දියවීමකට ලක් වෙනවා ඒව පාටක් විතරයි කහ පාට කියලා 아무තු දෙයක් නැහැ රතු පාට කියලා 아무තු දෙයක් නැහැ පාටක් විතරයි කියන තැන ගැඹුරු අර්ථයක් තියෙනවා ඒක ප්‍රායෝගික පැත්තයි තියෙන්නේ අපි එක වචන වලට පෙරළුවාට වචන වලට කියන්න උත්සාහ කරාට ඒක පොතක ලිව්වට ඊට එහා ගිය මේ අර්ථය අර ලුණු රා වගේ ඒ ගැන කොච්චර ලිව්වත් කිව්වත් තේරෙන්නේ නැහැ වර්ණයක් පමණක් වෙන්න තැන වර්ණය හුදෙක් වර්ණයක් පමණයි එහි කිසිදු වටිනාකමක් අගයක් නැති වෙනවා අපි එක භාෂාවට කියනකොට කියනවා කහ පාට රතු පාට නිල් පාට කියලා එහෙම ලොකු එහෙම ලස්සන කැත එහෙම ලොකු වටිනාකමක් ඇති වෙන්නේ නැහැ කියලා වටිනාකම නැති වෙනවා එතන අගේ නැති වෙනවා හරසුන් වෙනවා ඔහුට අවබෝධය ඔහුට ප්‍රත්‍යක්ෂයි මේ සියල්ල බාහිර දෙයක් නොව විඥානයේ මායාව සිතින්ම යටගන්න
අපි සිතුවිලි ඇසුරු කරන්නේ බාහිර තියෙන වර්ණයක් නෙමෙයි. අපි සිතුවිල්ලක් ඇසුරු කරන්නේ. චිත්තයක් ඇසුරු කරන්නේ. ඒ චිත්තේන නියති ලෝකයේ හිතින් හදාගත්ත සිතුවිලි ලෝකයක්. අපි කිව්වට කහ පාට, රතු පාට, නිල් පාට ඒවා දාගත්ත සංඥා පමණයි. ඒ සම්මුති පමණයි. ඒ වර්ණයක් විතරයි. වර්ණේ කිසිදු හරයක් නැති ස්වභාවය. මේක පැහැදිලි කිරීම ඉතාම අසීරුයි. නමුත් මේක ප්‍රායෝගිකව ඔබට අත්දැකීමකටපත් වේවි. කිසිදු වර්ණයක කිසිදු වෙනසක් නැහැ. වර්ණයක් තියුණාට ඒක වර්ණයක් විතරයි. වර්ණයෙන් වැඩක් නැහැ කියන වගේ දෙයක්. එතකොට ඒ විදිහමයි ශබ්දේ. ශබ්දේ තිබුණාට අපි පෘථග්ජන භූමිය තුළ සම්මුතිය තුළ අපි කතා කරනවා මේ කපුටගේ ශබ්දේ, මේ හුළඟේ ශබ්දේ. ඒ ශබ්ද වලට අපි නම් දීලා තියෙනවා, සම්මුති ප්‍රඥප්ති නාමයන් දීලා තියෙනවා. මෙන්න මේ නාමයන් අපි පනවපුවා මිසක් ඒව එහෙම දෙයක් බාහිර නැහැ. අනේ මේක ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඕනි. එතකොට ඔබට ශබ්දයක් විතරක් වෙනවා. අර සද්ද මේ සද්දේ අර සද්ද කියලා වෙන් කිරීමක් එන්නේ නැහැ. ශබ්ද එනවා. ඒ ශබ්ද නැතුව නෙමෙයි. ස්කන්ධේ සිද්ධ වෙනවා. ස්කන්ධේ දැනීම සිද්ධ වෙනවා. නමුත් ඒකේ හරයක් නැති වෙනවා. රස පටිසංවේදී, රස රාග න පටිසංවේදී. ඒකේ රාගේ නැති වෙනවා. ඒකයි විරාගයට යනවා කියන්නේ. ඒක අතිශයින් ගැඹුරුයි. ගන්ධයත් එහෙමයි. ගන්ධ ඒ විවිධාකාර විදියට වෙන් කරන ඒ පෘථග්ජන භූමිය වගේ නෙමෙයි. ආර්ය භූමිය තුළ හුදෙක් ගන්ධයක් පමණයි. රස පමණයි. ඒක හඹා යෑමක් නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි. වටිනාකම ඒ ඡය වෙලා විරාගයට යනවා. ඉතින් මේක හරි ගැඹුරුයි මේ පැහැදිලි කිරීම. මේකේ කාය ප්‍රසාදේ ඒ පහස උණුසුම සීතල ඒවා හුදෙක් ඒ ස්වභාවය පමණයි. ඒ හරයක් වටිනාකමක් ඒවේ අගයක් එම් සම්මුති නාමවල පෙනෙන වෙන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හුදෙක් ඒ ස්වභාවයක් පමණයි. ඒට රාගයක් නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ සිත් හටගන්නේ සත්‍ය දකින්න තැන. ඔහු බාහිර කිසිවක් හමු වෙන්නේ නැහැ. ඔහු දකින්න සියල්ල විඥානය දැන ගැනීම. පොළොව කියලා කියන්නේ කවුද? තම විඥාණයමයි. කකුල කියන්නේ කවුද? තමන්ගේ විඥාණයමයි. පොළොවක් නැතුව ඔබ ඇවිදිනවා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන්නේ සම්මුතිය තුළ විඥාණයම අපි හදාගත් එකක්. එහෙම එකක් කොහෙද තියෙන්නේ? එහෙම එකක් කොහෙවත් නැහැ. කකුලට දැනෙන තද ගතියට හිමිකාරයක් නැහැ. තද ගතිය පොළොවට අයිතිත් නැහැ. තද ගතිය කකුලට අයිතිත් නැහැ. කකුල කියලා දෙයක් මේක හම්බ වෙන්නේ සම්මුති නාමේ. අපි සිතින් විඥානේ මායාව අපි හදාගත් එකක්. කකුල කියන්නේ අපි. පොළොව කියන්නේ අපි. එහෙම කන්නේ. තද ගතිය කියන්නේත් අපි. එහෙම දැනීමක් පමණයි. අන්න සක්මන් භාවනාව තුළ ශුන්‍යතාවයට පත්වීම මහා ගැඹුරු තැනක්. ඒ ශුන්‍යතාවයේ කිසිවක් නැහැ නෙමෙයි. කිසිවක් නැහැ නෙමෙයි. සියල්ල ශුන්‍යයි. තිබුණත් ශුන්‍යයි. මේක හරි ගැඹුරුයි. ඒ කියන්නේ කිසිවක් නැහැ නෙමෙයි මේ ශුන්‍යතාවය. සියල්ල එසේමයි. ඒ ශුන්‍යයි. මේක කියන්න වෙන්නේ එහෙමයි. පැහැදිලි කරන්න වෙන්නේ එහෙමයි. අතිශයින් ගැඹුරුයි මේ කියන කාරණේ. මේක ප්‍රායෝගික පැත්තෙන් හම්බ වෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න ඕනි. ඒතර ඔබට මේ කිසිවක කම්පනයක් නැහැ. අකම්පිතයි. අකෝපචේතු විමුක්තිය ඔබට හමු වෙනවා. ඉතින් මේ ස්වභාවයේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න ඕනි. ඒ රහත් භාවය. ඔව්පත් වෙන්න ඕනි එතනට. ඒ අරහත්ත්වයටපත් වෙන තාක් ටිකෙන් ටික මේ ස්වභාවය ඔබටපත් වෙනවා. ඔබටම දැනේ. ඔබ සියල්ලේ මිදුණු බව. එයයි පටිච්චසමුප්පාදනුපස්සේ. ඔබ දන්නවා විමෝචන චිත්තං කියන තැනින් අනිච්චානුපස්සී විහෙරණේ, විරාගානුපස්සී විහෙරණේ,
නිරෝධානුපස්සේ විහෙරණ. පටිනිස්සග්ගානුපස්සේ විහෙරණට යනවා. ඉතින් මේ කතා කරන්නේ නොදැනෙන. මේ නොදැන කිව්වට මේක හරි ගැඹුරුයි. මේකේ ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා. නමුත් ඒක ලුණු රා ගැන කොච්චර කිව්වත් ලුණු කාපු නැති කෙනෙක් තේරෙන්නේ නැහැ. ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනකන් තේරෙන එකක් නැහැ. නමුත් මේ තමයි අරහත්ත්වය. ඒ අරහත්ත්වයේ අත්දැකීම ඔබ ටිකෙන් ටික දැනේ. ශුන්‍යත අප්‍රණීත ඒ අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියට ඔබ ටිකෙන් ටිකපත් වේවි. මේ කතාව තුළ සංඥා නිරෝධයක් වෙනවා. සංඥා වේදේති නිරෝධයකට යනවා. මේ පෙර සංඥා තමයි නව සංඥා සකස් කරන්නේ. ඒකයි සංඥා අபிසංකරණයක් මේ තුර තියෙන්නේ. අபிසංකරණය නොවන තැනයි නිවන් මඟ තියෙන්නේ. නිරෝධය තියෙන්නේ. නිවන් යන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කෙනා නැතිවීමයි මේ කතාව. මේ කතාව හැමතැනම තියෙන කෙනා නැති වෙන ඒ සම්දිස්ථාන. අන්තර කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. ඒ ස්වභාවය අවබෝධ වෙනවා. ඒ චිත්ත ස්වභාවයේ නියාමේ ඒ ස්වභාවයේ නියාම අවබෝධ වෙනවා. ඒ ඥානය තුළින් ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙමින් මිදි යනවා. සියල්ලෙන් මිදි යනවා. අන්න ඒ අරහත් සූත්‍රය තුළ පෙන්නන්නේ මෙන්න මේ කාරණාව. හැබැයි ඒ වාක්‍ය වලින් එහෙම කිව්වට එක් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අත්දැකීමකින් ප්‍රායෝගිකව මේ මඟ ගමන් කරන්න ඕනේ. සිතරේ නැ අරමුණු දකිමින් මිදිමින් යන ගමන. එතන තත්‍රාත්‍ර විපස්සති. ඒ යථාභූත ඥාණයෙන් දකින්න ඕනි. එතන මිදෙන කෙනාටයි මේ මාර්ගය තුළ ඒ මාර්ගය හමුවන්නේ. ඇත්තටම මේ මාර්ගයේ ගැඹුරින් ගැඹුරට යනකොට පැහැදිලි කිරීම වෙනස් වෙනවා. මුලින් අපි වීරයෙන් කතා කරාට වීරයෙන් අරමුණු දිහා බැලුවට ඒ අවසානයේදී පංච ඉන්ද්‍රිය ධර්ම ඒ සද්ධා වීරය බල ධර්ම බවට පත් වෙනවා. ඉබේම බලාත්මකව ක්‍රියාත්මක වෙනවා. අරමුණු වෙනකොට මිදෙනවා. ඒ තුළයි තමයි මේ ශුන්‍යත චේතෝ විමුක්තිය හමුවන්නේ. මිදි යන ස්වභාවය. මේක අතිශයින් ගැඹුරුයි. ඇයි එහෙම කිව්වේ? මේ තුල ඔබට ওই සංඥා කියන්නේ සංඥා හුලක් සංඥා ගණ්ඩයක් සංඥා මේ කියන්නේ මේ 11 ආකාර ගොඩවල් විදියට එහෙම පෙන්නන්නේ. මේක ලොකු ධර්ම පරයයක් බුදුන් වහන්සේ දේශනා කරනවා. විවිධාකාර අවස්ථාවන් වල ඒ ප්‍රශ්න පෙන්නගෙන වෙලාවන මනාකොට පැහැදිලි කරපුවා. අතරම ඔබට ඒක හම්බ වෙනවා. ඒ ස්වභාවයන් සියල්ලම ඔබට හම්බ වෙනවා. මේ හරි ගැඹුරු කතාවක්. මේ සංඥාව කියන්නේ. මේ මුළු කතාවම සංඥා තුලයි තියෙන්නේ. පුංචි ඔබගේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ පටිච්චසමුපාදයේ විහරණය පටන් ගන්න තැන වෙනත් විදිහකින් කියනවා නම් ඔබගේම ඔබට මේ කෙලෙස් හටගත්තේ ඔබ උපතින් කෙලෙස් අරන් ආවේද? ඔබ බලන්න කොතනින්ද මේ ප්‍රභාස්වරන් සිත ඔබ උපදින්නේ ප්‍රභාස්වරන් සිත කොතනින්ද මේ සිත කිල්ටුනේ? ඔබ ප්‍රභාස්වර සිතකින් මෙලොව බිහි වෙනවා. ඒ ප්‍රභාස්වර සිත ආශ්‍රව වලට හිතේති සිත ශාස්ත්‍රවියයි කියලා අපි කියනවා. ඒ ආශ්‍රව හටගන්නේ කොතනින්ද? ඉරිසියාව, වෛරය, ක්‍රෝධේ. ඒ ඉපදෙන පුංචි දරුවා ඉරිසියා කරාද? නැහැ. ප්‍රභාස්වර සිත කෙලස් පනවන්නේ. ඒ කෙලස් හටගන්නේ ඒ නාම රූප සමගයි. නාම රූප හට ගැනීම ජාති ධම්ම සූත්‍රයේ පෙන්නන්නේ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති කියලා. ආයතන වල උපතයි ඇසේ උපතයි මහණෙනි උපත කියලා පෙන්වන්නේ. එහෙමනම් ඔබ දකින්න ඕනේ ඇහැ උපදින ධර්මයක්. පවතින එකක් නෙමෙයි මසස නෙමෙයි ඇහැ කියන්නේ. එහෙනම් මරුණාටත් පේන්න ඕනනේ. මේ ඇහැ කියන්නේ පේන බවට.
හේතු නිසා හටගෙන නැති වෙනකොට නැති වෙන එතන නැති වෙනවා ඇති වෙනවා. මේ ධර්මතාවය දකින්න ඕනේ. නුවණින් දකින්න ඕනේ. ඒ ප්‍රභාසර සිතේ ආශ්‍රව කෙලස් නැහැ. හැබැයි මේ හැඩතල ආලෝක හැඩතල එනකොට ශබ්ද හැඩතල එකතු වෙන එක. මෙතන සංඥා මේ අම්මගේ හැඩතල එනකොට අම්මා කියලා බාහිරින් කියන නිසා ඒ ශබ්ද මේකට එකතු වෙනවා. ඒ තමයි මෙතන සංඥා සකස් වෙන්නේ. සංඥා එක උපද සංඥා එක නිරෝධ එක සංඥාක උපද එක සංඥා නිරෝධ